නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ මහත්ඵල මහානිසංස ගෙන දෙන ආනාපාන සති භාවනාව ප්‍රගුණ කර ගැනීමට ඒ පිළිබඳව දැනුවත් වෙලා මූලික වශයෙන් කළ යුතු භාවනා පද්ධතිය පිළිබඳව විස්තර කරගෙන ඒ වගේම ආනාපාන සතිය පිළිබඳව මනා විග්‍රහයක් කරලා තේරුම් ගන්නයි. මහා රාහුල වාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට එකින් එක විග්‍රහ කරලා දීලා මේ ලෝකයේ අසාර ස්වභාවය දැනගෙන ඒ වගේම අසාර වන්නා ලෝකයේ පිළිබඳව මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ කියලා අල්ලගන්න වටිනා දෙයක් නෑ කියන එක මනසේ වැටහෙන්න අවශ්‍ය කරන මූල ධර්මයේ පළමුව පෙන්වා දුන්නා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්තාට පස්සේ අන්න අවස්ථාවක් ලැබෙනවා ආනාපාන සති භාවනාව වැඩිවීමට අවශ්‍ය කරන පසුතලයේ උදා වීම. මෙන්න මෙතෙන්ද පසුතලයේ උදා වෙච්ච කෙනෙකුට තමයි ආනාපාන සති භාවනාව කිරීමට අවශ්‍ය කරන මාර්ගය සකස් වෙලා ඉන්නේ. දැන් මෙතෙන්දී අපි දැකගත යුතුයි ආනාපාන සති භාවනාව කියන්නේ මොකද්ද? මේක පොඩි තේරුම් අරගන්න ඕනේ. ආනාපාන සති භාවනාව කරන්ට නම් දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. මොකද්ද? මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ඒ වගේමත් මේ හුලඟ සම්බන්ධ කරලා නැත්නම් මේ හුස්ම ගැනීම හුස්ම ඇරීම සම්බන්ධ කරගෙන මේ භාවනාවට අදාළ මාධ්‍ය හදාගන්නේ කොහොමද? මෙන්න මේක පළමුව තේරුම් ගන්න ඕනේ. නිකම්ම අපි ඉඳගෙන හුස්ම අරගෙන හුස්ම ඇරලා හිටියට එමෙන්නම් පිම්බීම් හැකිලිම වශයෙන් හෝ වේවා යම් කිසි ක්‍රමයක් අරගෙන හුස්ම ගැනීමේදී ඇකිලි ඒ වගේම පිම්බිලා නැහැටි හුස්ම ඇරීමේදී ඇකිලෙන ආකාරයේ දැකලා ඒ ක්‍රියාවට හිත තියාගෙන ඒ ආකාරයෙන් හිත එක්තැන කරනවා කියලා ක්‍රමයකට ගත්තොත් එහෙම මෙන්න මෙතන විමර්ශනය කරලා බලන්න ඕනේ ආනාපාන සති භාවනාව වැඩෙනවද කියලා. මේක හොඳින් තෝරා ගන්න ඕනේ. එහෙනම් මේ හුස්ම ගැනීමක් හැරීමක් සම්බන්ධ කරගත් එකක් නැද්ද මෙතෙන්? මේ මෙහෙකුත් තියෙනවා. ඒක නැතුව නෙමෙයි මේ කියන්නේ. එහෙනම් ඒකත් ලබා ගැනීමට කරගත යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න මේ වැඩ පිළිවෙල තමයි අපි ඉස්සෙල්ලත් පෙන්වුවා බුදු පියාණන් වහන්සේ බොහෝ කොට ආනාපාන සතිය බහුල කොට වාසය කරයි කියලා. අර වස්තු මාසේ කාලේ ඉඳලා අන්නේ පරිද්දාදිකව ඇහුවොත් එහෙම කියන්නේ. ආනාපාන සති භාවනාව මොකක්ද කියලා ඇහුවොත් ඒ ආනාපාන සති භාවනාවට අරිය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. මේ ආකාරයෙන් පිළිතුරු දෙන්න කියලා. දැන් අපි දකින්න ඕනේ ඔය අරිය විහාරයේ ධම්ම විහාරයේ තථාගත විහාරයේ කියන්නේ වෙන ත්‍රිපිටක ධර්මයේ තුල යම් තැනක සඳහන් වෙච්ච තැනක් තියෙනවා. ධම්ම මේතං විහාරං ඉදමාහු කියලා කර්ණීයමෙත් සූත්‍රයේ කියනකොට අවසානයේ කියවෙනවා. අවසාන කොටස කියවෙනකොට ධම්ම මේතං විහාරං ඉදමාහු. මෙන්න මේකට බ්‍රහ්ම විහරණය කියනවායි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතියේ කියන නම තමයි බ්‍රහ්ම විහාරය. එහෙනම් කර්ණීයමෙත් සූත්‍රයේ තුල තියෙන්න ඕනේ ආනාපාන සතිය. ආනාපාන සතියේ බ්‍රහ්ම විහාරය කියනවා. කර්ණීයමෙත් සූත්‍රයේ බ්‍රහ්ම විහාරය කියනවා. මෙන්න මේක හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මේ භාවනාව වඩන්න ඕනේ. ආරි ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපිට හිත පිහිටවා ගන්න ලෝකයේ ඇතුලේ කිසිම කොටසක් නැහැ. මොනවාද ලෝකෙට අයිති? යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් ඇතනම් හිත පිහිටවන්න වටිනා ඒවා එකක්වත් එතන නැහැ කියලා දැක්ක කෙනාටයි ආරි ධර්මයේ මූලික වැටහීම ඉන්නේ. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. යම් කිසි ආකාර රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් කියනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි අල්ලන්න දෙයක් නැහැ, හරයක් නැහැ කියලා දැකලා ඉවරයි. මෙන්න මේ ටික දැක්කට පස්සේ තීරණයක් ඇවිදින් ඉවරයි. මොකද්ද තීරණේ?
එබඳු වන්නා වූ ලෝකයේ තුල මම මොනවා හොඳයි කියලා ගන්නද? මොනවා හොඳයි කියලා නිගමනය කරන්නද? කුමක හිත පිහිටවා ගන්නද? මෙන්න මේ කියන ආකාරයෙන් ඔයකේ තේරුණාට පස්සේ එහෙනම් ඒව අත්හැරලා කොහෙද හිත පිහිටවන්නේ? ඒවා තුළ තිබෙන රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි වැටහෙනකොට ඒවා පිළිබඳ යම් චන්දරාගයන් ක්‍රමක්‍රමයෙන් මූලික භාවනා සීකිරීමේදී ඇති යථාබෝධී ඒ කියන්නේ චන්දරාගයේ ක්‍රමයෙන් දුර වෙලා යනකොට චන්දරාගයේ මුල් කරගෙන හටගත්ත රාගගිනි ඒ සමග ඇලෙනු දේශගිනි, මෝහගිනි ආදී වශයෙන් තිබුණ ගිනි නිවිරි යනකොට මානසික දැනසීම උදා වෙනකොට දකිට පටන් ගන්නවා අත්හැරී යාම නොයලී නිදී යාම නිසා ලැබෙනා වූ සාර්ථ භාවයේ ප්‍රණීත භාවයේ කොයිතරම් සාන්තද කොයිතරම් ප්‍රණීතද අල්ලා ගැනීම අතුරු තිබෙන ගිනි අත්හැරීමයි ගිනි ඇත්තේ මෙන්න මෙතන වැටෙනකොට දුටු නිවන් ඇත්තෙක් වුණා අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දැකපු නිවන කරා අධ්‍යක්ීමෙන් අත්පත් කරගන්න දැකපු නිවන අත්පත් කරගන්න අන්න නිවන දකින්න හැටි එහෙනම් මේ ලෝකයේ තුල ප්‍රියයි මනාපයි යහපතයි සාන්තයි කියලා හිත තියන්න කිසිම දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එක තියෙනවා. සියලු ලෝකේ අභිගතියක් නැහැ. අන්නේ සංඥා මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥා මතුවෙනකොට තමයි ලෝකෝත්තර භාවයට හේවත් සියලු ලෝකේ මිදීගේ නිදහස් භාවයට හිත හිටින්නේ. අන්න ඒකෝට තමයි නිවනේ ස්වභාවය මේකයි නේද කියලා වැටහෙන්නේ. මෙන්න මේ නිවනේ ස්වභාවය වැටහිච්ච කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. ඒකං සාන්තං ඒකං පනීතං ඒම සාන්තයි ඒම ප්‍රණීතයි කුමද්ද යදිදාන් සබ්බ සංකාර සමතු මේ සියලු සංකාර සමතයක් ඇද්ද සබ්බෝපදි පටිනිස්සග්ගෝ මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල සිල් නොගැන්මක් ඇද්ද සංහාක්ෂයෝ මේ තුෂ්ණාව කෙරෙවීමක් ඇද්ද විරාගෝ සාදීන් වෙනීමක් ඇද්ද නිරෝධෝ මේ පරිහරීමේ නික්මීමක් ඇද්ද නිබ්බානන්ති මේ බැඳීමේ නික්මීමක් ඇද්ද මෙන්න මේ නිවන සාන්තයි ප්‍රණීතයි. මෙන්න මේ අදහතම ඉතිර වශයෙන් හිත පිහිටනවා විරක් නොවේ. මෙන්න මෙතන හිත පිහිටියට පස්සේ අන්න නිවන අරමුණු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න බෞද්ධයාගේ අරමුණ නිවන. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නිවන අරමුණු කරගෙන ලබන සමාධිය මේ ආර්ය විනී සමාධියයි ආර්ය සමාධියයි. මේ ආර්ය සමාධිය ලැබූ ඒ ආර්ය උත්තමයේ දකින්න. ඉන්ද්‍ර වරුණ ප්‍රජාපති ආදී දේවතාවෝ දුරපටන් මේ උත්තරේ දැකලා මෙහෙම කියනවා උතුම් අජානීය ධාරිතේ ඔබට ධානය ඇති බව අපට පෙනේ එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනේ ධාන ඇති උතුම් ධානය ඇති අරමුණ අපට නොපෙනේ ඒ උතුම් ධාන වැඩි වූ ධාරිතේ ඔබට අප දුරපටන් කර නමස්කාරී වේවා කියලා නමස්කාර කරලා යනවා කියන්නේ මෙන්න මේක හරි වැදගත් දෙයක් මේ ආර්ය විනයයේ උතුම්ම භාවනාවක් තමයි නිවන මුල් කරගත්ත භාවනාව. කිසිම මාර්ග පාක්ෂිකයෙකුට අරමුණ දකින්න බෑ. ලෞකික නිවනකින් මේ අරමුණ දකින්න බෑ. අන්නේ උතුම් අරමුණ නිවන අරමුණු කරගත්ත තැන තමයි මේ නිවන් මාර්ගයේ හිත තියන අය නිවන් මාර්ග වඩන්න හිත තියන්නේ. ඉතින් බාහිර ලෝකයේ තව තැනක ඉස්පස්ස වදින තැනක හෝ අනිත් තැනකට හෝ හිත තියා කරනකොට මේ බාහිර පැවැත්මේ අරමුණු කරලා හිත තියෙන්නේ. පැවැත්ම හා සම්බන්ධ නැති නිවනට හිත තියනවා කියන එක මෙන්න මේ මූලික ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ලැබෙන අවබෝධයෙන් අවබෝධ ඥානයට ගෝචර වෙන දෙයක්. මෙන්න මෙතන තමයි දකින්නේ කවදා හරි කියන්න අත්තරින් වැළි මිදී ගිය අදාත සදා සැනසීමයි. මට අවශ්‍ය වෙන්නේ යන්නේ සදා සැනසීම නිසා. මේ ලෝකයේ තුල තියෙන සාවකාලික ආස්වාද නෙමෙයි. මෙන්න මේ අදහස ආවට පස්සේ අන්න ආනාපාන සති භාවනාවේ සැනසීම ලබා ගන්න සුසු අවස්ථාවට ආවා. දැන් අපි මොකද්ද කරන්නේ? මේ ආනාපාන සති භාවනාව වැඩිීමේ කටයුත්ත කරන්න ඉස්සෙල්ලා දැනගත යුතු බොහෝ කොටසක් තියෙනවා. මේ කය මුල් කරගෙන ඔය කායානුපස්සනාවට වටන කොටසක් තියෙනවා. කය මුල් කරගෙන කාය සංඛාර සංසිඳවන ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ කාය සංඛාර කියන්නේ මොනවද? ඒක දැනගෙන ඉන්න ඕනේ. ආස්වාද ප්‍රස්වාස කාය සංඛාර. ධර්මයේ විග්‍රහ කරන්නේ එහෙමයි. ආස්වාද ප්‍රස්වාසය කාය සංඛාරයි. කාය සංචේතනා කාය සංඛාරා. කාය සංචේතනා කාය නෙමෙයි. මේ කය ක්‍රියාත්මක කිරීම සඳහා යම් අවශ්‍යතාවයක් හිතට ඇති වෙලා ඒ සඳහා හිත මේ කය ක්‍රියාත්මක කරන්න හිතවිලි ගොඩනගන්න ඊට අවශ්‍ය හිත පහල කරන්න
අවශ්‍ය කරන්නා වූ චේතනා ගොඩනගනකොට අන්නේ හිත පිළිබඳව තිබෙනා වූ සංඛාර කොටසට අයිති කොටසක් තියෙනවා. කය ක්‍රියාත්මක කිරීමේදී හිතිවිලි ගොඩනගන අවස්ථාව. හිත ක්‍රියාත්මක කරන අවස්ථාව. අන්නේ හිත ක්‍රියාත්මක කිරීමට යම්කිසි බලයක් අවශ්‍යද? අන්නේ සකස් කරන්නා වූ ක්‍රියාවලියට අවශ්‍ය කරන හිත හට ගන්නවල ගොඩනගන එක තමයි චේතනාව. එහෙනම් කාය සංඛාර කියන්නේ කාය නිමේ කියන්නේ ඔකයි. එතකොට යමක ප්‍රකරණේ නැමැති අභිධර්ම ග්‍රන්ථි වෙන්නනවා. කාය සංඛාර වේද. කාය සංඛාර කාය වේ. මේ ප්‍රශ්න දෙක නගලා. ඒකට පිළිතුරක් දෙනවා. කාය වේ. කාය සංඛාර නොවේ. කාය සංඛාර වේ. කාය නොවේ. දැන් මේක හොඳට මෙතෙන්දී දැනගන්න ඕනේ. එනම් ආරේණී කාය සංඛාර කිව්වේ කාය වලට නෙමෙයි. නේ ආස්වාද ප්‍රස්වාද කරන වාතයක් ඇත්නම් ඒක රූප කොටසයිති ඒක වායෝ කාය. ඊළඟට ශරීරයේ අන්තිම කොටසක් ඇත්නම් තද කොටස්, ද්‍රව කොටස් ආදී වශයෙන් දෙතිස් කොටසක් කියන මේ කයක් ඇත්නම් මේක කාය නිසා කාය සංඛාර නෙමෙයි. එබඳු වන්නා වූ කය ක්‍රියාත්මක කරනවා නම් යම් හිතකින් හිතක් ගොඩනගලා අන්නේ හිත හා සම්බන්ධ වන චේතනාව සම්බන්ධ දෙයක් තමයි කාය සංකාර. එයා ආසාක පස්සාසිය කාය සංකාරයි කියවනම් අද අපි ආසාක පස්සාසිය කියන වාතයට කාය සංකාර කිව්වා දුව චාරිවිනී පෙන්වන ධර්මයේ විනාශ එකක් වෙනවා. කාය සංකාර නෙමෙයි කියවනම් ආස්වාද පස්සාස කාය සංකාර නෙමෙයි. නෑ කාය සංකාර වෙනම හොයා ගන්නත් ඕනේ. අපි කාය සංකාර සංසිඳවන්නත් ඕනේ. නෑ කාය සංකාර සංසිඳවන්නේ ඉන්නේ ඇයි? දැනගත යුතු කාරණයක් තියෙනවා. අපි ළඟ 10ක් නැදිනවනම් විහෙසක් වෙනවනම් මෙන්න මේ විහෙසට මුලක් තියෙනවා. මේ විහෙස ගොඩ නැගිලි කුමක් නිසාද? මොනවා ඇසුරු කරලාද? මෙන්න මේ කාරණේ හොයලා බලන්න ඕනේ. අන්න ඒක තමයි අපිට සංසිඳවන්නේ යමක් අපි ළඟ තියෙන බව දකින්න. අපි ළඟ ගොඩ නැගින බව දකින්න. අන්නේ සංසිඳවන්න ඕනේ මොකද්ද? අන්න ඒක අපි හොඳට දැනගන්න ඕන සංසිඳවන්න අවශ්‍යව අපි ළඟ ගොඩ නැගෙන්නේ. එහෙනම් අපි මේ කය කියලා කිව්වහම මේ කය තුල තියෙන්නේ මොනවද? මෙතන කය 100ක සම්පින්ඩනයක්ද තියෙන්නේ. මේ ටික තෝරගන්න අභිධර්මයේ තුල තිබෙන ධාම් කර්ම තුලින් අපි ඇති කර ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නා වූ කායික ස්වභාවය හොයා ගන්න ඕනේ. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කියලා. මේ කයත් එක්ක සම්බන්ධ වෙන කය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. මේ කය සකස් වෙනකොට මේ මස්ලේ කය සකස් වෙනකොට මේ ලෝකෙ තියෙන මේ ධාතු හතරෙන් හටගත්තා. මෞපිය දිදිනේ එක්වීම නිසා මූලාරම්භයක් ලැබලා මව් කනබන ආහාර වලින් මේ ධාතු හතරක් ඇදිලා නම් ආපෝ, තේජෝ, වායෝ පටකින් ධාතු හතර ඒව ඇදගෙන ආහාරයේ පෝෂණය තුලින් ඇදගෙන ඊළඟ ගොඩනගෙන කයක් තියෙනවා. මේකට කියනවා චාතුර් මහා භූමික කය. භූතික කය. චාතුර් මහා භූතික කය කියන්නේ හතර මහා භූතයන්ගෙන් හටගත්ත කය කියලා මෙතන කියනවා. ඉතින් මේ කයට ආහාර මොනවද? පාලි වචන කීපයක් හරි පෙන්නනවා මේක අර්ථය විශේෂයෙන් පෙන්නනවා. කබලින් කාරාහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චේ. මේ කබලින් කාරාහාරය කියලා අපි ගන්න මේ ආහාර අරගත්තාම ඒ ගන්න ආහාර මේ කයට ආහාරපත්තෙන් පත් වෙනවා. මේ කයට කිව්වේ මේ මස්ලේ කයට. ඒතකොට මේ කය සමග ආරම්භක අවස්ථාව තවත් කයක් ගැන කියුණා. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කියන. අන්න ඒක ටිකක් විග්‍රහ කරලා බලන්න ඕනේ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මේ මතුවේ කයට අමතරව මේක හටක් වෙන තවත් කයක් තියෙනවා. ඒක දැන් දලිත කරන්නේ කර්මය. කර්ම ශක්තිය. ඒකට කියනවා කර්මජ කය. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, ජීවා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. මෙන්න මේ ආකාර ප්‍රසාද රූපයන්ගෙන් හට ගන්නවා කය. මේ හටගන්න ප්‍රසාද රූපයන්ගෙන් හටගන්න කය කර්මජ කයක් වෙනවා. කර්මයෙන් ජනිත කරනවා. ඒකේ හිතක් අවශ්‍ය නැහැ. හිතකින් ගොඩනගලා දුන්න ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය විදින්
ඒ ශක්තියෙන් ගොඩනගලාගෙන යමක් තියෙන රූප නිපදවලා පූර්ණ කර්මජ රූප කර්මයේ ශක්තියමයි ඒ රූප නිපදවන්නේ සුද්ධාස්තක කියන ඉතාලීන් රූප කලාප නිපදවලා ඒ වෙලාවෙන් සකස් කරලා දෙන්නේ. අන්නේ සකස් කරන මූලික කය තමයි ඒකජ කය කියන්නේ. ද්විජ කය කියලා කියන්නේ අන්නේ ආකාරයෙන් කර්ම ඔහොතින් සකස් කරලා හිටන් නිදහස් කරපු රූපේ. මේ විශ්වයේ උතුජ රූප කලාප කියන ආකාරයෙන් විද්‍යාමාන වෙනවා. මෙන්න මේවා සම්පීඩනය වෙලා අර කර්මජ රූපාකාරයට අනුකූලව හැඩතලයක් අරගෙන අතිසියුම් කිරණ පද්ධතියක් වශයෙන් පිළිතරනවා. මෙන්න මේකට කියනවා මනෝකාය. මනෝකාය කියන්නේ ඕකට. කර්මජ කය. මෙන්න මේ කර්මජ කය හටගත්තාම ප්‍රහාද රූපයන් අති සූක්ෂම වන්නා රූප කලාපයන්ගෙන් හටගෙන. මෙන්න මේ කයත බාහිර ලෝකයේ තියෙන අතිසියුම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා අතිසියුම් රූප කලාපයන්ගේ ස්පර්ශයන් ලැබෙන්න පටන් ගන්නවා. මෙන්න මේවා මුල් කරගෙන එතන හට ගන්නවා චිත්ත වීති හට ගන්නවා නේද? හිත හට ගන්නවා. හිත හටගත්තාම මේ චිත්තවල තිබෙනා වූ රූප නිපදවන බලයක් තියෙනවා. ඒක කියන චිත්තජ රූප. මෙන්න මේ චිත්තජ රූප මුල් කරගෙන ඒ අර කියන ආකෘතියේ නැනහල් කර්මජ රූප කයේ ආකෘතියට අනුකූලව චිත්ත රූප ආකෘතියක් පිළිතනවා. මෙන්න මේ චිත්ත රූප ආකෘතිය පිළිතපුවාම ඒකට කියන චිත්තජ කය. දැන් ඍතු විපාකයෙන් හටගත්ත වෙනස් වෙනා වූ රූප කලාපයන් එකතු වෙලා කර්ම බලයෙන් නිපදවන චිත්ත බලයෙන් නිපදවන රූප කලාපයන්ගේ සම්පීඩනයක් වුණාම ත්‍රිජ කායයෙන් පැටේ. අර බ්‍රහ්මයෝ පවා ජීවත් වෙන්නේ ඔන්නෝගේ ත්‍රිජ කායයෙන් කියලා අපිට මේ තුන්නා. ත්‍රිජ කාය මිසක් කනබුන ආහාරයෙන් ගොඩනැගිච්ච කයක් නැති නිසා. ප්‍රීතිය ආහාරයෙන් ප්‍රීතිය කියන්නේ හිතේ හටගන්න චෛතසිකයක්. අන්නේ ප්‍රීතිය නැමැති චෛතසිකයෙන් නිකුත් කරන චිත්තජ රූප මුල් කරගෙන මේ චිත්තජ රූපයන්ගේ සම්පීඩනයෙන් හටගත්ත සූක්ෂම කයයි තමයි බ්‍රහ්මයා ජීවත් වෙන්නේ. බ්‍රහ්ම කය එකයි. මෙන්න මේ බ්‍රහ්ම කය හටගත්තා වාගේ අපි හට ගන්නවා සූක්ෂම කය. දැන් කර්මජ කය, මනෝ කය ඊට පස්සේ කර්මයේ හිතේ සම්බන්ධ වෙලා ඉතින් ඒ රූපයන්ගෙන් හටගත් එක මනෝමය කය. මනෝමය කයයි දෙකක එකතු. අනේ නා මනෝමය කය කියව චිත්තජ කය. කර්ම බලයෙන් චිත්ත බලයෙන් හටගන්නේවා ඒක විපාකයාතියට භාජන වෙන්නා වූ ක්‍රියාවලියට අහු වෙන්නේ ඒ සුද්ධාස්තක භාවය එක් වෙලා මේකේ සම්බන්ධ වෙන සූක්ෂම කාය tattve සත්‍යය තමයි ගන්ධබ්බය වුනේ. ගන්ධබ්බෝජ පච්චුපට්ඨිතෝ හෝති ආදි වශයෙන් බුද්ධහම පෙන්නනවා. ගන්ධබ්බේ ගැබකට ඇතුල් වෙන්න ඕන පිළිදන්න ඕන ගිහිල්ලා. ඒකටයි ගැබ ඇතුලේ මේ මතුවේ කයි ආරම්භය හටගන්නේ. මේකට කරජ කය කියනවා. එහෙනම් මේ කරජ කයයි ඔය කියනවා කයයි දෙකේ සම්පීඩනයේ තමයි. මේ ජීවත් වෙලා ඉන්න සත්‍යය තුළ තියෙන්නේ. මක්ලියක ඇතුළේ සත්‍යය තුළ. එහෙනම් මක්ලියක ඇතුළේ සත්‍යය ජීවත් වෙන සත්‍යයන්ගෙන් බාහිරින් කනබුන ආහාරයෙන් අර බාහිර තියෙන කරජ කය පවත්වනවා. අර කර්ම බලයයි චිත්ත බලයයි දෙකේ සම්පීඩනයේ ක්‍රියාකාරීත්වයෙන් ඒ සමග ගැළපීලා ඒ සමග බැඳිලා හැදිලා තියෙන අර කියන මනෝමය කාය tattve පවතිනවා. ඊළඟ දැන් අපිට 10 දුරු කරගන්න. ඔන්න ඔය හැම එකම 10 දුරු කරන්න ඕනේ. සංකාර සංසිඳවනවා නම් ඔය හැම එකක් තුළම යම් 10ක් හටගන්න මුල හොයලා අන්නේ මුලට හේතු වෙච්ච කාරණේ හොයලා ඒක සංසිඳවන්න ඕනේ. එහෙනම් මොනවද 10ක් හටගන්නේ? මලමිනියට 10ක් හටගන්නේ නැහැ. මලමිනිය කුණු වෙලා යනවා. මේක හිදෙන කෙනෙක් වේදෙන දින කෙනෙක් මලමිනිය තුල නෑ විද්‍යාමාන වෙන්නේ. ජීවත් වෙලා ඉන්න කෙනා තුල අකට අමාරුවක් එනකොට වේගයක් එනකොට මේක දැනෙනවා. දැන් දැනෙන ස්වභාවයක් තව තියෙන අමතරව. අන්නේ දැනෙන ස්වභාවය කොහෙද සම්බන්ධ වුනේ? අන්න අර ගන්ධබ්බ කාය කියලා කිව්වොත්. එන අර අන්තරබල් කියන වචනේ මොකක්වත් කමක් නෑ. ගන්ධබ්බ කියන වචනේ ගන්නවා. අර ගත්තාම වෙන්නේ ඔන්න ඔය කියන කායයට තමයි මේක ගන්න. අර වචනේ දෙන්න සත්ව අර්ථපටල වරන් ඉඳලා කියයි. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ සබ්බ කාය දකින්න ඕනේ. සබ්බ කාය දකින්න නැතුව මම සංසිඳවන්න බෑ. මේ සබ්බ කාය තේරුම් ගත්තේ නැත්නම් අපි මොකද සංසිඳවන්නේ? මොනවද සංසිඳවන්න තියෙන්නේ? කොහොමද ගිනිගන්නේ? කොහොමද රත් වෙන්නේ? කොහොමද වෙහෙසේ ඉන්නේ? මේක අපි දැක්කන්නේ විදිහක්. එහෙනම් මෙන්න මේ කයකට අර ආධ්‍යාත්මිකව තියෙන කයට ආහාර තුනක් තියෙනවා. බාහිර කයට ආහාරයක් තියෙනවා. අනේ කබලිකාර ආහාර බාහිර කයට ආහාර වෙනවා. එතකොට ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. ආහාර තුනක් ආධ්‍යාත්මික මනසහා සම්බන්ධ වෙනවා. මනසෙන් නිපදවන්නා වූ යම් කිසි සූක්ෂම කයක් ඇද්ද
අන්නේ සූක්ෂම කයට අන්නර මනසින් ගොඩනගා දෙන ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන ආහාර තුන ආහාර වෙනවා. එහෙනම් අපිට එක කයක් සංසිඳුව ලැබෙයි. අර කය ඔක්කොම සංසිඳවන්න ඕනේ. ආධ්‍යාත්මික කය සංසිඳවන්න ඕනේ. බාහිර කය සංසිඳවන්න ඕනේ. මෙන්න මේ දෙකම සංසිඳනහම තමයි දාගේ නිදහස් වෙලා සැනසුම ලැබෙන්නේ. අන්න එතන තමයි සැනසුම් සහගතව ඉහාත්ම සුඛ වේදනා සහිතව ධ්‍යාන සුවේ ලැබෙන්නේ. අන්නේ ධ්‍යාන සුවේටපත් වෙන්නේ ওই ටික දැනගෙන ওই ටික කරන හැටි දැනගන්න ඕනේ. මේක අපි ඉදිරියට බලාපොරොත්තු වෙන කියන එක දැනගෙන මේ එකින් එක කය සකස් වෙන හැටි. ඒ වගේ ධානයේ ගොඩ නැගෙන හැටි කොහොමද ඒක සකස් වෙන්නේ? හැදිලා තියෙන්නේ කොහොමද? ඒක විස්තර කරගන්න. එකින් එක තේරුම් අරගන්න බලාපොරොත්තු වෙන්න සෑම පිළිදෙනා යහපතක් වේවා. ittavata tamhehi sambatan punya sampradang sabbe deva anumodantu sabbe bhuta anumodantu sabbe satta anumodantu sabba sampatti siddhiya